හොඳයි කවුරු සාදුකාරයක් තියෙනවා. හොඳයි අපි දෙවියන්ට ආරාධනා කළ දේශනාව පටන් ගමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු කියනවා. වාසනාවන්ත පින්වතුනි, අද අපි බලමු ධර්මයේ ප්‍රායෝගිකව ගලප ගන්න අවස්ථාවල කොහොමද ගලප ගන්න කියන්නේ. ඊට කලින් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉන්න ධර්මයේ කරා යන අයයි ධර්මයට ආස කරන අයයි හැම අයම මූලික කොටස් තුනකට බෙදනවා. ලස්සන උපමාවක් පෙන්නනවා රාජකුමාරයෙක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජකුමාරයෙක් ඉන්නවා. දැන් මෙයා තමයි රජතුමාගේ වැඩිමහල්ම අගබිසෝගේ ඉන්න පුතා. එයාට තමයි ඊළඟ රජකම ලැබෙන්නේ. රජකමට සුදුස්ස හැටියට සම්මත වෙච්ච කෙනෙක්. මේ රාජ කුමාරයාට ආරංචි වෙනවා යාබද තවත් රාජ්‍යයක රජ කෙනෙකුගේ පුතෙකුට අන්න අද දවසේ ඔටුනු පැලැන්දුවා කියලා පණවිඩයක් අහන්න ලැබෙනවා. දැන් මේ පණවිඩය ඇහෙද්දී රජකම අපේක්ෂාවෙන් ඉන්න කෙනෙකුට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? මොකද හිතෙන්නේ? ආසාවක් ඇති වෙනවා. මම කවද්ද රජ වෙන්නේ කියන හැඟීම ආසාව ඇති වෙනවා. ඒකට කියනවා ආසංසා කියලා. රජකම කෙරෙහි ඇති වෙන ආසාව, අපේක්ෂාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නගරයේම ඉන්නවා. දැන් ඉන්දියාවේ නම් රජ වෙන්නේ ශාස්ත්‍රීය රාජ කුලයේ කෙනෙක් විතරයි. ෂැඩෝල් කුලේ ඊටාම පහත් කුලයක කෙනෙක්. ඉන්දියාවේ කුල ભેද හරියට තියෙනවා. ඊළඟට අංග විකල කෙනෙක්. දැනුමකුත් නැහැ. මෝඩයි. ඊටාම දුප්පත් කෙනෙක්. එදා වේලා හම්බ කරගන්නවත් විදිහක් නැති වැරහැලි අඳගෙන පාරේ හිඟා කන මිනිස්සෙක්. තරුණේ. මේ තරුණයාට ආරංචි වෙනවා අන්න අර අසවල් රාජ්‍ය රජතුමාගේ කුමාරයාට අද දවසේ ඔටුනු පැලැන්දුවා කියන ආරංචිය. දැන් එයාට ඇති වෙනවද මම කවද්ද රජ වෙන්නේ කියලා ආසාවක්? නැහැ. එයාට රජකම කෙරේ ආසාවක්, අපේක්ෂාවක් නැහැ. නිරාසා කියන ආසාවක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා රජ කෙනෙක්. ඔටුනු පලන් රජවරු ඉන්නවා රාජධානි වල. ඒ අය රජකම් කරන අය. රජවරුන්ටත් ආරංචි වෙනවා අන්න රසවල් රාජ්‍යයේ රජතුමාගේ පුතා අද දවසේ ඔටුනු පලන් දලා අභිෂේක කරා කියලා. රජ කෙනෙකුට හිතෙනවද මම කවද්ද රජ වෙන්නේ කියලා? නෑ. විගත ආසා කියන ආසාව සංසිඳිලා තියෙනවා. ඔන්න ඔය කරුණු තුන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලෝකෙ මිනිස්සුන්ව බෙදනවා. ඒ තමයි කෙනෙකුට අහන්න ලැබෙනවා අන්න අසවල් කෙනා මේ ධර්මයේ දියුණු කළ සෝතාපන්න ඵලයටපත් වුණා. අසවල් අය සකදාගාමී වුණා, අනාගාමී වුණා. අසවල් අය ධර්මය අවබෝධ කරගෙන ගිහි ජීවිත තුළ අන්න අහන්න ලැබෙනවා. එතකොට සද්ධාවන්ත කෙනෙකුට ධර්මයට කැමති කෙනාගේ හිතේ හැඟීමක් පැතුමක් ඇති වෙනවා මම කවද්ද සෝතාපන්න වෙන්නේ?
කවද්ද මම ධර්මය අවබෝධ කරගන්නේ? කවද්ද මම නිවන් අවබෝධ කරගන්නේ කියන ආසාව හැඟීම හිතේ ඇති වෙනවා. ඒක හරියට රාජකම අපේක්ෂාවෙන් ඉන්න රාජකුමාරයෙක්ගේ හිතේ ඇති වෙන පැතුම වගේ කියලා. ආසාවක් තියෙන්න ඕනේ කියලා. අන්නේ කෙනා විතරයි ධර්ම අවබෝධය කරා යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔය සමාජයේම ඉන්නවා අන්ධබාල පුතඥය. කවුරු සෝවාන් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම යන අපායට යන්න. එහෙමයි නැද්ද? උඹලට වැඩක් නැහැ මමයි අපාය යන්නේ. එහෙමයි ඉන්නවා. එතකොට ඒ වගේ කවුරු සෝවාන් වුණත් එකයි කවුරු පිරිනිවන් පෑවත් එකයි කොහේ බණ කීවත් එකයි අපිට ওই ධර්මයෙන් වැඩක්. අපි ඉඳලා මැරිලා යන අය. මැරුණොත් මැරෙන්න එකපාරයි. ඒ වගේ පඬිත කතා කී ඉන්නවා. ඒ අයගේ හිතේ කවදාවත් ඇති වෙන්නේ නැහැ මම කවද්ද සෝවාන් වෙන්නේ කියන හැඟීම. ඒ අය කවුරු වගේද? බුදුරජාණන් වහන්සේ වදාලා නිරාස ආසාවක් නැහැ. අර සැඩොල් කුලේ ඉපදිච්ච මෙලෝ සුදුසුකමක් නැති කන්නා දින්න නැති හිඟන්නේකට රජ කෙනෙක් අභිෂේක කරා කියලා රාජකුමාරයෙකුට ඔටුනු පැලැන්දුවා කියලා යාට ඇති වෙන්නෙත් නැහැ මම කවද්ද රජ වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි කියන යාගේ හිත. ඊළඟට ඔටුනු පලන් රජවරු වගේ කියන රහතන් වහන්සේලා මාර්ගඵලලාභී රහතන් වහන්සේලාට අසවල් අය මාර්ගඵල ලැබුවා රහත් වුණා කියනකොට හිත සිතුවිල්ලක් එනවද මම කවද්ද රහත් වෙන්නේ කියලා? නෑ. යම් ආසාවක් තිබුණා නම් ඒ ආසාව ධර්මාවබෝධයත් එක්ක සංසිඳිලා ඉවරයි. ඒක හරියට ඔටුනු පලන් රජවරු වගේ කියනවා. ඒ නිසා ඔන්න ඔය උපමාවෙන් අපිට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබේ හිතේ තියෙන හැඟීම කොයි වගේද. ඔබට මේ බණ අහනකොට ධර්ම දේශනා ඇහෙනකොට ආසාවක් ඇති වෙන්න ඕනේ. කවද්ද මං ධර්මය අවබෝධ කරගන්නේ? කවද්ද මං සෝවාන් වෙන්නේ? අන්නේ හැඟීම ආසාව පැතුම තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. අන්නේ කෙනා තමයි ධර්ම අවබෝධය කරා යන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි අද අපි බලමු මම අද කියලා දෙන්නේ අෂ්ටලෝක ධර්මයේ ගැන. හිත හදාගන්න හැටි. මොනවද යටලෝ දහම කියන්නේ? ලාභ අලාභ මුදට ලැබෙනවා හම්බෙනවා. හිටි ගමන් අතේ සතිය නැතුව යනවා. එදාට කවුරුත් මචංලා ඉන්න ඕන තරම් සල්ලි තියෙනකොට. කන්න බොන්න යන්න පාටි වලට යාළු මිත්‍ර අතේ සතේ නැති වෙනකොට කතා කරලා අහක බලාගෙන යන්නේ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. නින්දා ප්‍රශංසා ගුණ කියනවා, වදිනවා, ගරු කරනවා. ඒ වගේමයි අනිත් පැත්ත හැරිලා බනිනවා. වෙන්නේ නැද්ද ඒවා? වෙනවා. ඊළඟට ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක, සැප ලැබෙනවා කාලයකට හොඳට හරියනවා. සැප සම්පත් ලැබෙනවා. නමුත් රජවරු එකරයි මහපාල හිඟා කාලා නැද්ද? ඒ මට්ටමට ඇදගෙන වැටෙනවා. යසස කීර්තිය පැතිරිලා යනවා. අපකීර්තියත් ලෝකෙ පැතිරෙනවා. ඒතර මේක තමයි අෂ්ටලෝක ධර්ම. මේක ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම පොදු දෙයක්. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක අතුල කියලා උපාසකයෙකුට පෙන්වන කෝරාණ මේතන් අතුල මේ ලෝකේ අතීතේ බැනුම් අහපු නැති කෙනෙක් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අතර ඉඳලත් නැහැ කියලා. වර්තමානයේත් නැහැ කිව්ව අනාගතේ පහළ වෙන්නෙත් නැහැ කිව්ව. ඒ කියන්නේ බුදුහාමුදුරුන්ට පව බණින. අනන්ත නිന്ദා පහස වලට ලක් වෙන්න වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා හිත හදාගන්න දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අෂ්ටලෝක ධර්මයන් තුල හිත කම්පාවටපත් වෙන්නේ නැතුව චිත්තං යස්සන කම්පති කම්පාව නොවි පවත්ව ගන්න පුළුවන් නම් ඒක මංගල මුත්තම. ඒක මංගල කාරණේ.
අශෝකං විරජං කියමන් යාට විරාජමානව කම්පා නොවි ඉන්න පුළුවන් නම් ධර්මයේ හිත පිහිටවාගෙන මේකයි ලෝක ස්වභාවය කියලා හිත හදාගෙන ඒක මංගල කාරණයක්. අන්නේ නිසා ප්‍රශ්න ගැටලු ඉදිරියේ හිත හදාගන්න දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා ගයිහ සූත්‍රය කියලා. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ. ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකේ දෙවියොත් මිනිස්සුත් දුක් විඳින්නේ ඇයි? දෙවියොන්ට දුක දැනෙනවා, අඬනවා, වැළපෙනවා. දෙවියන්ට කම්පාව ඇති වෙනවා. දුක හට ගන්නවා. ඒ කාම ලෝක වලට අයිති ඒවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ දෙවියොත් මිනිස්සුත් දුක් විඳින්න වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි කියලා. මේ ලෝකේ දෙවියොත් මිනිස්සුත් ජීවිතේ නවාතැන්පල කරගෙන ඉන්නේ ඇසට පෙනෙන රූපයි කියලා. මොන හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ මිනිස්සුත් දෙවියොත් ජීවිතේ නවාතැන්පල කරගෙන ඉන්නේ ඇහැට පෙනෙන රූප. ජීවිතේ නවාතැන්පල තමයි කියනවා කනට ඇහෙන ශබ්ද. ජීවිතේ නවාතැන්පල කරගන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ කියලා. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසින් මේවා ගැන හිතලා මනෝමය වශයෙන් ගොඩනගා ගන්න ලෝකයක් තියෙනවා. ඒක තමයි ජීවිතේ නවාතැන්පල. හොඳට විමසලා බලන්න ඇත්තද බොරුද? ඇහෙන් දකින දේවල් ඔස්සේ අපි ලෝකයක් ගොඩනගනවා. මේ මගේ දරුවෝ. මේ මගේ තමයි අම්මා තාත්තා. මේ මගේ ගේ, මේ මගේ වාහනේ. මේවා මේ විදිහට තියෙන්නේ කියලා තමන් ඇහෙන් දැකලා ඒ ගොඩනගාගත්ත දේවල් තුල ඇලෙනවා. ඒක තමයි ජීවිතේ නවාතැන්පල කරගන්න. කනින් ඇහෙන ශබ්ද ඒ දරුවන්ගේ කටහඬට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. එතකොට සමහර ලාට තමන් ආසා කරන, තමන් ආදරය කරන අයගේ කටහඬට පව ඇලීම තියෙනවා. ගන්ධේ සුවඳට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. කොච්චර අම්මල දරුවෝ ඉඹ ගන්නෝ ඒ සුවඳ හිතේ තියෙනවා ඒවට ඇලෙනවා. ඊළඟට කන බොන දේවල් ඔස්සේ ලෝකයක් ගොඩනගනවා අපි. කයිට දැනෙන පහස ඔස්සේ ලෝකයක් ගොඩනගනවා. වැඩිපුරම මේ ඔක්කොම අරගෙන මනසෙන් ගොඩනගනවා මනෝ ලෝකයක්. ඒවට කියනවා ප්‍රපංච කියලා. සිහින ලෝක ගොඩනගන්නේ නැද්ද? වැඩිපුරම ගොඩනගන්නේ ඒවා තමයි. අපි ගම් බස් එකේ යනකොට මෙහිනම් වැඩි යවෙන්නේ නැහැ. බස් එකේ යනකොට නැගලා ඉඳගත්තා. ඉඳගත්ත වෙලෙම පටන් ගන්නවා කල්පනාව. දැන් සමහර විට අපි ගමු ඔන්න බඳින්න තීරණය කළා විතරයි. දැන් බස් එකේ ඉඳගෙන දැන් කසාද බඳින්න සැලසුම් කරනවා. දැන් බඳිනවා ටික දුරක් යනවා. ඊට පස්සේ තව ටික දුරක් යනකොට දැන් දරුවොත් හම්බෙනවා. ඊට පස්සේ ගෙයක් හදනවා. හිතෙන්න. ඊට පස්සේ දැන් ගෙට ගෙවිදින එක කාටද කියන්නේ? අරුන්ට කියන්න හොඳ නැහැ. මේ විදිහටයි මම කටයුතු කරන්නේ. මගේ ළමයින්ව මේ විදිහට දැන් ලොකු ලෝකයක් ගොඩනගනවා. අන්තිම බස් එකකින් බහිනකොට ලොකු ලෝකයක් ගොඩනගලා බහින්නේ. නැද්ද එහෙම වෙන්නේ? ඒක තමයි මානසික ස්වභාවය. පුටුවක ඉඳගෙන තනියෙන් කල්පනා කරනවා විශාල ලෝකයක් ගොඩනගලා හිත යනවා විශාල ලෝකවල. එතකොට හිතෙන් ප්‍රපංච ගොඩනගනගා ඒව ජීවිතේ නවාතැන්පොළ කරගෙන යම් වින්දනයක් ලබනවා, සතුටක් ලබනවා. තමන් ආදරය කරන අය ගැන, තමන් හිතවත් අය ගැන හිතින් ගොඩනගලා ඒ අය මේ විදිහට ඉන්න ඕනේ, මගෙත් එක්ක මේ විදිහට ජීවත් වෙන්න ඕනේ, හැමදාම මේ විදිහට ඉන්න ඕනේ කියලා අපි මනසින් ඒ අය අපේ මනෝලෝකයක් තුල ගොඩනගා ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙ දෙවියොත් මිනිස්සුයොත් ඔය ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසින් එන අරමුණු ඔස්සේ ලෝකයක් ගොඩනගලා ඒ තුල ජීවත් වුණාට ඇහැට පෙනෙන රූප අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. කයට දැනෙන පහස අනිත්‍යයි. මනසින් ගොඩනගෙන හැම දෙයක්ම අනිත්‍ය වෙනස් වෙලා යනවා. අන්නේ රූප වෙනස් වෙනකොට ජීවිතේ නවාතැන් පොළ කරගත්ත රූප කෙරෙහි තියෙන ආශාව අතහරින්න වෙනවා.
අන්න ඒ අතහැර ගන්න බැරි වීම නිසායි කියනවා දෙවියොත් මිනිස්සුත් දුක් විඳින්නේ. එතකොට ඇහින් දැකපු දේවල් ඔස්සේ අපි යම් ලෝකයක් ගොඩනගපුවාම ඒවා අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙනකොට ඒ කෙරෙහි තියෙන ඇල්ම අතහරින්න වෙනවා. අතහරින්න පුළුවන් කෙනා ලෝක ධර්මතාවයේ සිහි කරලා හිතෙන් ඒක අතහැරලා ධර්මයේ මෙනෙහි කරගෙන හිත හදා ගන්නවා. අතහැර ගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? විශාල දුකක් කම්පාවක් ඇති වෙනවා. Taman ජීවත් වෙන Taman ගොඩනගාගත්ත ලෝකේ කණෙන් අහපු ශබ්ද ඔස්සේ මේ ගොඩනගපු ලෝකය සැනින් විනාශ වෙලා යන්න පුළුවන්. එක රැයෙන් සියලු දේවල් විනාශ වෙන්න පුළුවන්. එහෙම වෙච්චිව තියෙන දැන් මම සුනාමි ආවා. එක රැයෙන් සියලු දේවල් ඉවරයි. පැය දෙකක් ඇතුළත ලක්ෂ ගාණක් මැරුණා. සමහර පවුල් වල 10 දෙනා හිටපු පවුල් වල එක්කෙනයි දෙන්නයි ඉතුරුනේ. 7-8 දෙනා මැරුණා. ගෙවල් දොරවල්, දීපල, හම්බ කරපු සීසත, සමහර අයගේ ඇඳිවත නැහැ. ඒවත් ගහගෙන ගියා. ඔබ දකින්න ඇති මලමිණියෙක් තිබ්බ හැටි. ඇඳුනුත් ගැලවිලා ගියා. එතකොට ඒ විදිහට සියලු ලෝක වෙනස් වෙලා යද්දි සැනින් අපට ඒව කෙරෙහි තිබැල්ම අතහැර ගන්න සිද්ධ වෙනවා. අතහැර ගන්න බැරි වීම නිසා මොකද කරන්නේ? දුක් විඳිනවා, අඬනවා, වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස සුසුම් හෙලනවා. මේ සියලු දුක් ගොඩම හටගන්නේ ඒ ලෝකේ අතහැර ගන්න බැරි වීම නිසා. ඒ ගොඩනගපු මනෝලෝක අතහැර ගන්න බැරි විශාල පිරිසක් අද අන්ත අසරණයි. සමහරු පිස්සන් කොටුවල ඉන්නවා අත් කකුල් බැඳලා. වෛද්‍ය උපාධිධාරීන් හැටියට ඉගෙන ගත්ත අය, ඉංජිනේරුවෝ හැටියට හිටපු අය, සමාජ ඉහළ නිලතරදරපු අය, මැතිඇමතිකම් කරන්න උත්සාහ ගත්ත අය නොඑක අය ඉන්නවා. අමුතුම ජාතිය සෑම ජාතියකම අධ්‍යාපනයක් ලැබපු සෑම ජාතියකම උගත්කමක් තිබ්බ හැම මට්ටමේම මිනිස්සු Taman ගොඩනගාගත්ත ලෝකේ අතහැර ගන්න බැරි වීම නිසා බොහෝ දෙනෙක් මානසික රෝගීන් වෙනවා. එක්ක පිස්සු හැදෙනවා. එක්ක සියදි විහානි කරගන්න. ඒවා තමයි විසඳුම් ඊට පස්සේ. ඒ නිසා පින්වතුනි නිතර සිහි කරන්න කියන බුදුරජාණන් වහන්සේ ඇසට පේන රූප අනිත්‍යයි. මේවා වෙනස් වෙලා යනවා. අපි ලෝකයක් ගොඩනැගුවට තණ්හාවෙන් ඇලුනට ඒවා වෙනස් වෙනවා කියන එක හිතන්න කියනවා. කනට ඇහෙන ශබ්ද ඔස්සේ අපි ඇලිලා තණ්හාවෙන් ලෝකයක් ගොඩනැගුවට ඒවා වෙනස් වෙනවා කියන එක නිතර සිහි කරන්න කියනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අපි ඇලිලා ලෝකයක් ගොඩනැගුවට ඒවා වෙනස් වෙනවා කියලා හිතන්න කියනවා නිතර. බුදුරජාණන් වහන්සේ දසධම්ම සූත්‍රය කියලා භික්ෂුන් වහන්සේලාට පෙන්නන නිතර හිතන්න කරුණු 10ක්. ඒකම තවත් ක්‍රමයකින් ගිහි අයටත් පෙන්නලා දීලා තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරන නිතර හිතන්න කියනවා සබ්බේහි මේ පීහි මනාපේහි නානා බහු විනා බහු. මේ ලෝකේ ප්‍රියමනාප දේවල් සියල්ල නානා භාවයට විනා භාව විනස්ස භාවයට විනාශ භාවයට පත් වෙලා යනවා. ප්‍රියමනාප දේවල් සියල්ල වෙනස් වෙනවා කියලා හිතන්න කියනවා. නිතර හිතන්න කියනවා. උදේ දවල් හවස හිතන්න කියනවා. ඒක හිතන කෙනාට ප්‍රියමනාප දේවල් වෙනස් වෙලා යනකොට හිත හදා ගන්න පුළුවන් ශක්තියක් ගොඩ නැගෙනවා. දැන් මම පුංචි උදාහරණ දෙකක් පෙන්නන්නම්. එකම මට්ටමේ ව්‍යාපාර දෙකක් කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ලෝකේ මේවා වෙනස් වෙනවා අනිත්‍යයි කියන එක නිතර හිතනවා. ධර්මයේ මෙනෙහි කරනවා. මේ මම ගොඩනගන ලෝකේ මේවා සැනින් විනාශ වෙන්න පුළුවන් ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අනිත්‍යයි කියන අවබෝධයෙන් ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයක් දියුණු කරමින් ව්‍යාපාර කටයුතු කරගෙන දියුණු වෙලා උත්සාහයක් ගන්නවා. තවත් කෙනෙක් ඉන්නවා ඒ විදිහම ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි ධර්මයේ හිතන්නේ අනිත්‍යයි කියලා හිතන්නේ. ඒවට ඇලිලා ලෝකයක් ගොඩනගාගෙන ඉන්නවා. මේ ව්‍යාපාර දෙකම එකම දවසක ගින්නකින් විනාශ වෙනවා. පුද්ගලයෝ දෙන්නම බේරෙනවා. දැන් කොහොමද දෙන්න හිත හදාගන්නේ?
අර අනිත්‍ය ඔස්සේ හිත වඩපු කෙනා මේවා වෙනස් වෙනවා කියලා හිත හදාගත්ත කෙනා එයාට ධර්මයේ මෙනෙහි කරලා හරි හිත හදාගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙනවා. අනිත් කෙනා සමහර විට අර ව්‍යාපාරයේම සමහර ඉන්නවා ගිහිල්ලා බෙල්ලේ වල දාගෙන මැරෙනවා. එතනම එක්ක පිස්සන් කොටු ගෙනියන එක්ක වහබුන. ඔය වගේ Tamanට ප්‍රශ්නයක් ආවහම විසඳුමක් තෝරගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන නිතර හිතන්න කියන ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන එක හිතන්න ඕන. ඊළඟට අටලෝ දහම ගැන නිතර හිතන්න ඕනේ. ලාභ ලැබෙනවා, ලැබීම් ලැබෙනවා. මේ ඔක්කොම අපේ පෙර පිනත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. චූල කම්මෝයිබංග සූත්‍රයේ තියෙනවා මේ ලෝකේ සමහර පොහොසත් වෙලා උපදිනවා. ඇයි ඒ? තමන්ගේ කැමැත්තටද? නෑ. කාගේවත් කැමැත්තක් නිසාව පොහොසත් වුණා නෙමෙයි. තමන්ම කරපු දේවල් වල විපාක, තමන් පෙර දන් දීලා නිසා, තමන් අතහැරීම පුරුදු කරලා නිසා, ලෝභ නැතුව, මසුරු නැතුව දන් දීලා ඒකේ විපාක තමන් වපුරපු දේවල් වල අස්සන්න නෙලා ගන්න. සමහරෙක් දිලිඳු වෙලා උපදිනවා. ඒ දන් නොදීමේ විපාක හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහරෙක් දීර්ඝායුෂ ලබනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස. සමහරු අඩු ආයුෂෙන් මැරෙනවා. සමහරුන්ට ලෙඩ රෝග බහුලයි. ප්‍රාණඝාතයේදීම සත්ව හිංසාව අන්න කර්ම විපාක හැටියට ඉන්නේ නැහැටි. ඒ නිසා මේ සියල්ල හැම දෙයක්ම ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා මේ ඔක්කොම අපේම කුසල අකුසල එක්ක ගැළපීලා එන්නේ. සමහර කාල තියෙනවා අපේ පින බලවත් වෙලා විපාක දෙන කාල තියෙනවා පෙරපින්. ඒ කාලේ නොසිතූ විදියට ලැබෙනවා. කියන්නේ නිකන් අර බඹරි වැල්ලේ ගැහුවත් කැරකින කාලේ කියලා ඒ වගේ යන තැන හරියනවා. මොන දෙයකට අත ගැහුවත් දියුණු වෙනවා ලැබෙනවා. සමහර කාල තියෙනවා කොයි දේ පටන් ගත්තත් මොන උත්සාහයක යෙදුනත් මානසික පීඩනේ ප්‍රශ්න හිතට තියෙන දුක හිත හදාගන්න බැරිකම නොයෙක් කින නිന്ദා පහස ආර්ථික ප්‍රශ්න මේ හැම දෙයක්ම එකට කොට නැగిලා එනවා. එතකොට ධර්මයත් එක්ක නිතර හිතන්න ඕන. ලාභයක් ලැබෙනවා සීම මේ අටලෝ දහමේ ස්වභාවයක් තියෙනවා. කෙනෙක් ලාභ ලැබෙනකොට ලාභයට උද්දාම වුණොත් මොකද වෙන්නේ? අලාභයක් ආපු සැනින් ඒහා සමානවම දුකකටපත් වෙනවා. ලාභයේදී හිත හදාගෙන ඉදිමෙන් නැතුව ඉන්න පුළුවන් නම් එයා අලාභයක් කෙනෙකුටත් හිත හදාගන්න දක්ෂ වෙනවා. කීර්තියක් කෙනෙකුට ප්‍රශංසාව වෙනකොට ඉදිමුණොත් නිന്ദා පහස එනකොට හිත හදාගන්න බෑ, දරා ගන්න බෑ. ඇදගෙන වැටෙනවා මානසිකව. යසායස ලාභාලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක් ඔය ඔක්කොම එකම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අටලෝ දහම තමයි ජීවත් වෙනකොට හැම කෙනෙකුටම ලැබෙන දෙයක්. මෙතන ඉන්නවද බැනුම් අහලා නැති අය? කවුරු හරි ඉන්නවද බැනුම් අහපු නැති කෙනෙක්? ඕන තරම් බැනුම් අහලා දුක් විඳපු නැති අය, ප්‍රශ්න නැති අය ඕන තරම් ඉන්නවා. රජ කෙනෙක් ගත්තත් ප්‍රශ්න. හැමතැනම ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. ඕනම කෙනෙකුට ප්‍රශ්න තියෙනවා ජීවිතේ. නිന്ദා පහස, ප්‍රශ්න, ගැටලු කවදාවත් මේවා ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි ජීවිතය කියන්නේ. Tamanට ප්‍රශ්න ගැටලු වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕන. හිතලා හිත හදා ගන්න ඕන. මම නම් එහෙම මට ප්‍රශ්නවලදී මට පුදුම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ හැම දෙයකදීම මම බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් එක්ක ගලපලා බලනවා. ඒ අනුව බලද්දි මම මොකෙද? ඒ ආපු ප්‍රශ්න ටික ගන්න. දැන් මොන බලන්න මම පෙන්නනවා බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න. ඒ තමයි ඔන්න දවසක් එක බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේට දානයට ආරාධනා කරා. දානයට ආරාධනා කරා බුදුරජාණන් වහන්සේ නොදැක්ක නෙමෙයි උන්වහන්සේ දැක්ක. හැබැයි උන්වහන්සේ දැක්ක මෙයා দমনය කරන්න පුළුවන්. දානයට ආරාධනා කරේ දානෙ දෙන්න නෙමෙයි, කවන්නන් දානෙ පාඩමක් කරන්නනම්. භාජන වලට අසුචි බෙදලා
බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ කිව්වා මෙන්න කාපන් කියලා. උන්ගේ කාලේ ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය දැන් නුඹ ගෙදර දානමාන හදලා නෑදෑයන්ට එන්න කියනවා. නෑදෑයෝ ඇවිල්ලා ඒව බාරගත්තේ නැත්නම් මොකද කරන්න කියලා. නෑදෑයෝ ඇවිල්ලා නැත්නම් අපි කනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මම ඕක බාරගන්නේ නැහැ. එහෙනම් ඔබම ඕක කන්න කිව්වා. ඊට පස්සේ දමණී වුණා. ඔන්න බලන්න ප්‍රශ්නේ එතකොට. ඊළඟට බලන්න බුදුරජාණන් දැන් මෙතන ඉන්නවද අවංකව අත උස්සන්න මෙතන කාටවත් මරණ තර්ජන තියනවද? මරණීය තර්ජන තියන අය ඉන්නවද? නෑ නේද? බුදුරජාණන් වහන්සේට මරණ තර්ජන තිබුණා. කාගෙන්ද? රජතුමාගෙන් දේශපාලන වශයෙන් ඉහළම තැනින් ආවේ. අජාසත් රජතුමාව තමයි අල්ලගත්තේ දේවදත්ත ගිහිල්ලා. අල්ලගෙන සැලසුම් කරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විනාශ කරන්න. පුංචි සැලැස්මක් නෙමෙයි හැදුවේ. විනය පිටකේ තියෙනවා දක්ෂතම දුනුවායෝ 500ක් පුහුණු කරා. පුහුණු කළා තරංගයකින් පුහුණු කළා 36 දෙනෙක් ගත්තා. අරගෙන අජාසත් රජතුමා දුනුවායන්ට කිව්වා දේවදත්ත කියන විදිහට වැඩ කරන්න කියලා බාර දුන්න කණ්ඩායම. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පර්වතයේ වැඩ සිටිද්දී ගිජ්ජකුට පර්වතයේ දඹදිව ගිහින් ගියා ඉන්නවනම් ඔබ දන්නවා ඇති වටේ තියෙන කඳු වලලු පහ වේපුල්ල වේපහර ඉසිගිලි පාණ්ඩව කියන මේ පර්වත පහකින් වට වෙච්ච මැද තියෙන කන්දක් තමයි ගිජ්ජකුටේ කියන්නේ. බොහොම ලස්සන තැනක්. මේ කඳු වලලු පහෙන්ම තියෙන පාරවල් ඔක්කොම කලින් අධ්‍යයනය කළ සිටියන් ගත කරා. කොයි පැත්තෙන්ද පාරවල් ටික තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කීයටද එළියට එන්නේ සක්මන් කරන්නේ කීයටද දවසේ පින්නපාත යන්නේ කීයටද ඔක්කොම අධ්‍යයනය කරා. කරලා සැලැස්ම හදලා අර දුනුවාය 36 දිනාගෙන් දක්ෂතම දුනුවාය ගත්තා. අරගෙන විස කවපු ඊතලයක් දුන්නා. දීලා කිව්වා මෙන්න මේ පාරෙන් ගිහිල්ලා අසවල් තැන ඉඳන් එළියට ඇවිල්ලා සක්මන් කරනවා ඔය ශ්‍රමණ ගෞතමයන් අන්න එතකොට මෙන්න මෙතන ඉඳන් විදින්න කියලා විස කවපු ඊතලේ. විදලා ගිය පාරෙන් එන්න එපා කියලා වෙන පැත්තකින් බැහැගෙන එන්න කියලා පාරක් පෙන්නුවා. යවුවයි කෙනා. යවලා ඊළඟට දෙන්න ගත්ත දක්ෂතම. ඒ දෙන්නව ඇරියා අර විදපු කෙනාව මරන්න මේ පාරෙන් බැහැගෙන එනකොට එයා මරලා ඉන්න කියලා දෙන්නෙක් ඇරියා. ඒ දෙන්න මරන්න 4 දෙනෙක් ඇරියා. ඒ 4 දෙනාට වෙන පාරක් පෙන්නුවා විදලා එන්න කියලා. ඒ 4 දෙනා මරන්න ඒ පාරෙන් 8 දෙනෙක් ඇරියා. 8 දෙනා මරන්න 16යි. ඕක විනය පිටකේ තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට විදින්නේ එක්කෙනයි විදපු දුනුවාය මරන්න දෙන්නයි. ඒ දෙන්න මරන්න 4 දෙනයි. 4 දෙනා මරන්න 8ක්. 8 දෙනා මරන්න 16ක්. ඇයි මෙච්චර සැලසුමක් හැදුවේ සූක්ෂම විදියට? මොකද්ද හේතුව? රහස වහන්න සාක්ෂි විනාශ කරන්න. කොච්චර සැලසුම් සහගතද? විදින්න ආපු අය අන්තිමට තුනුරුවන් සරණ කියලා. ඊට පස්සේ දේවදත්ත කල්පනා කරා මේක මිනිස්සුන්ට බාර දීලා හරියන්නේ නැහැ. මේ අය ගිහිල්ලා තුනුරුවන් සරණ යනවා. අන්තිමට ශ්‍රාවකයෝ. ඒ නිසා සතෙක් යොදවන්න ඕනේ. තිරිසනෙකුට තමයි මේක හොඳට කරන්න පුළුවන් කියලා කාවද යොදවගත්තා. නාලාගිරි හස්ති රාජයට ටාකල පෝලා හෙන්ඩුවෙන් ඇනලා කුලප් කරලා ඉව පාරට. ඒ තිරිසනාවත් බුදුරජාණන් වහන්සේ දමනය කරා. අන්තිමට දේවදත්ත කල්පනා කරා මේක මිනිස්යන්ට බාර දීලා හරියන්නේ නැහැ, තිරිසනුන්ට බාර දීලා හරියන්නේ නැහැ. මට අයුවමනාව තියෙන්නේ මම මේක කරන්න ඕන කියලා තමයි ගලක් උඩට නැගලා පටන් ගත්තේ. සැලසුම් කරලා ගලක් පෙරලන්න සූදානම් කරේ. ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේට ගල් පෙරලපු දවසේ භික්ෂුන් වහන්සේලාට ඉදා බොහෝම දුක්ඛදායක දවසක්. ඉතින් තථාගතයන් වහන්සේගේ ජීවිතේ බේරුණා පොළොවේ මතුවෙච්ච ගලක් වැදිලා ජීවිතේ බේරුණා. නමුත් මේ ගල් දෙක එකට ගැටණය වීමේදී විසිවෙච්ච ගල් පතුරක් ඇවිල්ලා උන්වහන්සේගේ කකුලේ මහ පොට ඇඟිල්ල වැදිලා ලේ පිරුණා. ධර්මයේ තියෙන ලේ ගලන්නේ බුදු කෙනෙක්ගේ ශරීරේ. ලේ කැටියක් පිරුණා විතරයි.
එදා හවස බුදුරජාණන් වහන්සේ බලනවා භික්ෂුන් වහන්සේලා දැන් නැහැ. හවස රැස් කරන්න බලනකොට කට්ටිය නැහැ. ආනන්ද හාමුදුරන්ට කතා කළා. ආනන්ද කොමේ සංඝයා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කරදරයක් කරයි කියලා භික්ෂුන් වහන්සේලා මුරට දාලා ආනන්ද හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයට එන්න තියෙන පාරවල් වල තැන් වල හාමුදුරුවරුම තියලා ආනන්ද හාමුදුරුවෝ මුරට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සියලු භික්ෂුන් වහන්සේලා ඔක්කොම රැස් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ තථාගතයන් වහන්සේ යම් බුදු කෙනෙක් සිය කැමැත්තෙන් සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයු සංස්කාර අතහැරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ ඇරෙන්න මේ ලෝකයේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිම මිනිස්සෙකුටවත් බුදු කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න බෑ කියනවා. ඒක ලෝක ධර්මතාවයක් කියනවා. ඒ නිසා බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ධර්ම කරුණු කියලා ඒ අය යම්තම් ඒ අයගේ හිත හදලා ඉවරලා අනිත්‍ය ගැන මෙනෙහි කරවලා ඒ හිතේ ඇතිවෙච්ච දුක පීඩාව නැති කෙරෙව්වා. දැන් ඔන්න ප්‍රශ්න. ඔබට ඔහොම වෙලා තියෙනවද මේ වගේ? නෑ. ඒකට කල්පනා කරන බුදුරජාණන් වහන්සේට කොච්චර ප්‍රශ්න මරණ උපක්‍රම. ඊළඟට සුන්දරී පරිබ්‍රාජිකා මරලා දැන් ඔබ දැකලා ඇති ලංකාවේ නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මිනි මරුමක් වුණාම මොකක් හරි වුණාම මොකද කරන්නේ? මිනි පෙට්ටිය ගෙනල්ලා කොහෙද තියන්නේ? දැකලා නැති ටීවී එක. ගේ ඉස්සරහින් තියෙනවා ඒක උද්ඝෝෂණයක්. මිනි පෙට්ටිය ගෙනල්ලා ආයතනයක් ඉස්සරහා තියලා උද්ඝෝෂණය කරන දැකලා නැද්ද? මෙතන කාට හරි එහෙම වෙලා තියෙනවද? නෑනේ. බුදුරජාණන් වහන්සේට ඒ වගේ දේකුත් තුනක්. ඔන්න බලන්න සැලසුම. එතකොට ඕවා හිතන්න ඕනේ අපේ ජීවිතවල. අන්නේ තීර්ථකයෝ බැලුවා ජේතවනාරාමයට පිරිස හැදෙනවා. දැන් අන්නේ තීර්ථකයන්ට ටික ටික ලාභ සත්කාර අඩු වෙනවා. කල්පනා කරා නින්දාවක් කරන්න ක්‍රමයක් කිව්වා. හොයලා සැලසුම් කරලා සුන්දරී කියලා නගර සුවබිනියක් හිටියා. මෙයාට සල්ලි ගෙව්වා වෙන කිසිම දෙයක් නෙමෙයි. මිනිස්සු ජේතවනාරාමේ හවස බණහන්න යනකොට සෙනගස්සෙන් ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ ඉඳගෙන ඉන්නවා. ඉඳලා සෙනග යනකන් ඉඳලා ටිකක් කරවල වෙනකොට මිනිස්සුන්ට පේන්න රෙදි හද එළියට එන්න කියනවා. මේකට සල්ලි දුන්නා. නිකම්මනේ සල්ලි හම්බෙන්නේ. බොහොම ආසාවෙන් වැඩේ බාරගත්තා ජොබ් එක. දැන් කාලයක් මේක කරගෙන ගියා. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? මිනිස්සු අතර පැතිරුණා අර සුන්දරී මොකද මේක ආශ්‍රයෙන් ගන්න ජේතවනී ආශ්‍රය කියලා දැන් මේ කතාව ගියා. ගිහිල්ලා මේ නින්දා අපහාසය යනකොට ගානට අර සුන්දරී පරිබ්‍රාජිකාව යොදවපු අය ඒ අයම එකතු වෙලා මැරුවා. මරලා ඉවර වෙලා මලකුණ ගෙනල්ලා ජේතවනාරාමේ පිටිපස්සේ පරවෙච්ච මල් දාන කුණු වලක හැංගුවා. දාලා උඩින් වහලා ගියා. පහුවදා ගිහින් රජතුමාට කිව්වා අනේ රජතුමනි අපේ හොඳම දායකාව අපට දානි දෙනවා කියලා ඊයේ අපිට මේ වැඩ කටයුතු වලට එනවා කියලා පොරොන්දු වෙලා ගියා. දැන් ආගියතක් නෑ අනේ රජතුමනි හොයලා දෙන්න කියලා. කණ්ඩායමක් එක්ක ගියා. රජතුමා ඇහුවා කාවද උඹලට සැක? අනේ රජතුමනි කාව සැක කරන්න දැහුවා. ජේතවනේට තමයි කිව්වා ගියේ ආවේ. ඔන්න මිනිස්සු කියනවා අපි නෙමෙයි කිව්වා. දැන් රජතුමා ඊට පස්සේ ඔයලා බලලා කිව්වා හරි. රාජබටයෝ කීප දෙනෙක් දුන්නා. ඒ ඇයත් එක්ක ගිහිල්ලා ජේතවනාරාමේ හොයාගන්න කිව්වා. සැකන. දැන් අන්නේ තීර්ථකයන් රාජබටයොත් එක්ක රජතුමාගේ අවසරේ පිට ජේතවනාරාමයට ඇතුල් වෙලා කුටි ගානේ හොයනවා. දැන් අර මහරහතන් වහන්සේලාගේ කාමර වල හොයන්නේ. දීපං අපේ සුන්දරී උඹලා කුටි වල හංගගෙන ඉන්නවා කියලා දැන් බැන හොයනවා. හොයලා ජේතවනාරාමේ වටේ හොයලා ඇදලා ගත්තාම මලකුණ. දන්නවනේ හංගපු තැන අඩාගෙන ගත්තා මේ මරලා කියලා. අරගෙන නිකන් හිටියේ නෑ. මලකුණ අරගෙන ජේතවනාරාමේ ඉස්සරහා පෙළපාලි ගියා. මේක තියෙනවා විනේ. ඇඳක තියාගෙන මලකුණ අන්නේ තීර්ථකයෝ සිය ගාණක් එකතු කරගෙන ජේතවනේ ඉස්සරහා පෙළපාලි ගියා කෑග ගහ.
මිනි අරගෙන. දැන් ඔබ කල්පනා කරලා බලන්න ජේතවනේ ඉස්සරහා මලමිනි අරගෙන පෙළපාලි ගිය බුදු ගුණ කීයද? නෑ. සංඝ ගුණ කිව්වද? කොයිතරම් නිന്ദා පහස කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට, භික්ෂුන් වහන්සේලාට ඉවසගෙන හිටියා කරන්න දෙයක් නෑ. තමයි අෂ්ටලෝක ධර්ම. හවස් වෙනකන් කෑ ගහ හිටියා ජේතවනේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලාට බණින්න තියෙන ඉහළම වචන වලින් බැන බැන කෑ ගහ හූ කී ඉඳලා මලකුණ ගිහින් විසිකලා ගියා යන. පස්වදා පුරුදු විදිහටම භික්ෂුන් වහන්සේලා ගියා පිණ්ඩපාතේ. ආනන්ද හාමුදුරුවෝ ගිය සැනින් ආව පාත්‍රය අරගෙන. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉක්මනට මේ නගරේ අතහැරලා යන් කියෝ. මිනිස්සු මග දිගට ඉඳගෙන බණිනවා කියෝ. අනිත් මහරහතන් වහන්සේලා විශාල පිරිසක් දවසකට 500ක් විතර පිණ්ඩපාත යනවා විසිරිලා. නගරේ පුරා කිසිම කෙනෙකුට දානි හැන්දක් නැහැ. දකින්න තැන බණිනවා. එනවාත් උඹලා පාත්‍ර උස්සගෙන උඹලගේ හැටි අපි දන්නේ නැද්ද කියලා බණිනවා මග දිගට. 30 පාත්‍ර අරගෙන 500 දෙනාම අහපව් ආවා. දානි හැන්දක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ කියන අනේ ස්වාමීනි ඉක්මනට මේ නගරේ අතහැරලා දාලා යන් කියව වෙන දිහාට. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද තව තැනකට ගියාම එතනත් ওই වගේ දෙයක් කරොත් මොකද කරන්නේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට එතනින් තව තැනකට යන් කියනවා. ආනන්ද එතකොට එතනදිත් ওই වගේ දෙයක් කරොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දඹදිව කියන්නේ විශාල ප්‍රදේශයක් රාජ්‍යයක් කියනවා. අපේ ජීවිත කාලෙම අපට ඇවිද ඉන්න පුළුවන් කියවගේව. ඒ නිසා මේ බැනුම් නම් අහන්න බෑ ඉක්මනට යන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය මිනිස්සු චෝදනා කරන්නේ අරහත් සම්මා සම්බුදු කෙනෙකුට. අභූතයෙන් බුදු කෙනෙකුට කරන චෝදනාවක් දවස් 7යි කියව පවතින. ඒ නිසා ආනන්ද ඉවසගෙන ඉන්න කියෝ. ඔක අෂ්ටලෝක ධර්මයේ කියෝ. නිന്ദා ප්‍රශංසා හිත හදාගෙන මොන දෙන්න කියෝ. දෙවනි දවසේ පිණ්ඩපාතේ ගියා බැලුම් විතරයි දාන්නේ නැත. තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් ඉගෙනුවා භික්ෂුන් වහන්සේලාට. බණිනායට ගාථාව කියලා ඉන්න කියෝ. ඒක තමයි අභූතවාදී නිරයන් උපේති. යෝචාපි කତ୍වා නකරෝමීති චාහ. උබෝ පිතේ පෙච්ච සමාභවಂತಿ නිහීන කම්මා මනුජා පවත්. ඒකේ තේරුම තමයි යමෙක් අභූතේ බොරුවට නිന്ദා පහස කරොත් ඒ අකුසලේ බලවත් වෙලා ඔහු ඒකාන්තයෙන් නිරේ උපදිනවා. සිල්වතුන්ට ගුණවතුන්ට අභූතේ නිന്ദා පහස කරොත් ඒකාන්තයෙන් නිරේ යනවා. ඊළඟ දේ තමයි යමෙක් වැරදි කරලා තමන් කරේ නෑ කියලා දිවුරනවා නම් සිල්වතුන්ට ගුණවතුන්ට චෝදනා කරලා තමන් එහෙම දෙයක් කරේ නෑ කියලා බොරුවට ප්‍රතිඥා දෙනවා නම් ඔහුත් ඒ අකුසලේ බලවත් වෙලා අපායගාමී වෙනවා. මේ දෙන්නම නිරේදී එකට හම්බ වෙනවා කියන එකම තැනකීම දෙන්නම උපදී. ඒ අකුසල දෙකම එක හා සමානයි කියනවා. බණිනායට ওই ගාතාව කියලා ඉන්න කියනවා. තුන්වෙනි දවසෙත් බැනුම් විතරයි දාන්නේ නෑ ගාතාව කියලා ආවා. ඒ වුණාට අනාථපිණ්ඩික සිටුතුමා විසාකා උපාසිකාව ඒ අය සෝවාන් වෙච්චයි ඒ අය දානමාන හදාගෙන ආරාමයට අරගෙන ආවා. පිණ්ඩපාතේ හම්බෙන්නේ නැති නිසා. දවස් 4 5 6 යනවා ඒත් බැනුම් විතරයි කවුරුත් නැහැ. ජේතවනේ ඉස්සරහින් හූ කියාගෙන යනවා බැනගෙන යනවා. පුංචි ප්‍රශ්න දෙතකොට. රජතුමාටත් දැන් මේක මහා ලැජ්ජාවක්. රජතුමා දවසට 3 වතාවක් බණ අහන්න ආපු කෙනා. කොසල් රජතුමා තමන්ගේ රාජකීය ඔත්තු සේවය සම්පූර්ණයෙන්ම දැම්ම නගරේ හැමතැනම මේක හොයන්න කියලා. රජතුමාට ලැජ්ජයි. රජතුමාගේ ඔත්තුකාරයෝ 100යි ගියේ. හිඟන්න විදිහට වෙස්සලාගෙන තැන් වල හිටිය ඔත්තුකාරයෝ. මෙන්න 6 වෙනි දවසේ රෑ බූරුව ගහන තැනක වීලා ඇදුන ප්‍රශ්නයක්. කට්ටියක් ගහගත්තා. සුන්දරී මැරුවට දෙනවා කියපු ගාන දුන්නේ නැහැ. ඒක මදි. උඹලා පොරොන්දු වුණා මෙච්චර දෙනවා කියලා සුන්දරීව මලකුණ ගිහින් හැංගුවේ මම මැරුවේ අපි. උඹලා හරියට අපට සල්ලි දුන්නේ නැහැ කියලා මෙන්න කෝලහල ගියා කාලගොට්ටි ගහගත්තා.
එතන හිටියා හිඟන්නෝ විදියට වෙස්වලාගත්ත රජතුමාගේ රාජකීය ඔත්තු සේවයයි. එක පාට පැනලා අල්ලගත්ත කට්ටියම ගෙනා. 7 වෙනි දවසේ යනකොට ඔන්න ප්‍රශ්නේ විසඳුණා එළි වුණා හොර ටික ඔක්කොම. සැලසුම එළි වුණා. බුදුරජාණන් බුදුරජාණන් වහන්සේට කොයිතරම් ප්‍රශ්නද කියලා. ඕවා වෙලා තියෙනවද ඔබට? නෑ. එතකොට හිත හදා ගන්න ඕන තමන්ට ප්‍රශ්නයක් ගැටලුවක් කෙනෙකුට බුදුරජාණන් වහන්සේටත් මේ තරම් ප්‍රශ්න ආවන. ඊළඟට මාගන්ධියාව කොච්චර නින්දා පහස කරාද? ආයි දවසක් ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ මේ වගේ 100 ගාණක් රැස් වෙලා බණ අහනවා. ආව ගෑනු කෙනෙක් ඇවිල්ලා සෙනඟ මැදට ඇවිල්ලා කියනවා ඔය බණ කී ඉඳලා හරියනවද? මේ ළමයා හම්බෙන්න ළඟයි කියනවා. කවුද? කවුද? චින්චි මානේකා. බලින්නම් මෙන්න බඩකුත් තියෙනවා බැඳගෙන ඇවිල්ලා. මෙන්න බණහපු මිනිස්සු දැන් බණ ඉවරයි දැන්. අර සද්ධා ඉවරයි යන්න කටු කුසුව යනවා. යතින් අර තේින්නේ බඩකුත් තියෙන්නේ නැත්නම් ඔය කියයි ඇවිල්ලා. ඉතින් මොකක් හරි ඔය තියෙන්නේ කී දැන් යනවා. බුදුරජාණන් වහන්සේ එකම දෙයයි කිව්වේ. නැගණිය ඔබ කියන දේ ඇත්ත නැත්ත දන්නේ ඔබත් මාත් පමණයි කියනවා. එච්චරයි. සක්‍ර දෙවියන් බැලුවා දෙවිවරු බැලුවා විශාල පිරිසක් දැන් බණහපු අයම කසුකුසු යනවා යටි. විශාල පිරිසක් අපාගාමී වෙන විදිහට හිතා පහදවා ගන්නවා. ඒ නිසා දෙවිවරු ඉක්මනට මැදිහත් වෙලා අර බඩේ බැඳගෙන හිටපු දර ටික ලෙව්වා. සටපට ගාලා ළමයා හම්බුණා. ධම්සභා මණ්ඩපේ. ඊට පස්සේ දීව පැනලා අන්තිමට මිනිස්සු ටික පන්නගෙන ගියා. පනින්න තැනක් නැහැ. මඩවලක් තිබ්බා එතනට පැනලා. එරිලා මැරුණා. ඊට පස්සේ ඇදිලා ගියා මඩේ ඉරිලා. මොන පොඩි නින්දා පහසක්. තුඩු ඔය වගේ ජීවිතවල දැන් බලන්න බුදු කෙනෙකුට අසංකේය 4කුත් කල්පලක්ෂයක් පෙරම් පුරලා අනන්ත දුක් විඳලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධෝ භගවාදී මේ ගුණ තියෙන භගවා කියන්නේ ලෝකේ ඉන්න භාග්‍යවන්තම කෙනෙක්. ඒත් එවැනි පින් තියෙන එවැනි ගුණ තියෙන කෙනෙකුටත් අරතරන් නිന്ദා පහස චෝදනා ප්‍රශ්න මරණ තර්ජන අන්න තේරුම් ගන්න ජීවිතේ හැටි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිත තුල ප්‍රශ්නයක් ගැටලුවක් ආවම හිතන්න මම කවුද මම මොකේද? බුදුරජාණන් වහන්සේටත් මෙච්චර ප්‍රශ්න ආවනම් ඒ අතින් මට මේ තියෙන ප්‍රශ්න මොනවද? අන්න එහෙම හිතන්න ඕනේ. හිතලා හිත හදා ගන්න ඕනේ. ඒ නිසා නිතර හිතන්න මේ අෂ්ටලෝක ධර්මයේ ගැන. ලාභ ලැබෙනවා වගේමයි අලාභ ලැබෙනවා. මිනිස්සු හොඳ කියනවා ප්‍රශංසා කරනවා වදිනවා වගේමයි ආපස්සට බනිනවා. ඊළඟට සැප වගේමයි දුක. නොයේ පීඩා එනවා. යසායස නිന്ദා අපහාස මේ හැම දෙයක්ම මේ හැම දෙයකටම මූණ දෙන්න පුළුවන් ආත්ම ශක්තියක් ගොඩනගෙනවා අනිත්‍ය භාවනාව වැඩි වීම තුළ. ජීවිතේ අනිත්‍ය වශයෙන් බලනකොට පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරනකොට ඇස කන නාසය දිවකය මනස ආදී ආයතන අනිත්‍ය වශයෙන් වඩනකොට මේ ලෝකේ සියලු දේවල් සබ්බ සංඛාරා අනිච්ඡාති කියලා මේ ලෝකේ සියල්ල අනිත්‍යයි වෙනස් වෙලා යනවා කියන එක හොඳට සිහි කරනකොට අනිත්‍ය වැටහෙනකොට අන්නේ කෙනාට ලෝකෙ මොන දේවල් වෙනස් වුණත් හිත හදාගන්න පුළුවන්. හිත හදාගෙන ඉන්න පුළුවන් ආත්ම ශක්තියක් ගොඩනැගෙනවා. ඒ නිසා ඔය ටික හොඳට මතක තියාගන්න. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ බණ කියන්න ගිහින් සත්‍යව නිවන් අවබෝධ කරවන්න කියලා කොච්චර බැනුම් අහලා තියෙනවද ප්‍රශ්න ගැට. දැන් ආලෝක සූත්‍රය අහලා තියෙනවද හැම කෙනෙක්? ආලෝක කියන ඒ අක්ෂ ගෝත්‍රික මේ කෙනා මොකද කියේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට ගිය වෙලාවේ
ආපු ගම බොහොම සැරෙන් නික්කම කියන්නේ යන්න එළියට කියලා බොහොම ආදරෙන්. නික්කම කියන්නේ බොහොම සැර අපි කියන්නේ ඵල එළියට කියලා අන්න ඒ වගේ සැර වචනයක් තමයි මේ නික්කම සමන කියන්නේ. ඒ වගේ සැරෙන් කිය එළියට ඵලයක්. බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් නැගිටලා හිමින් එළියට වැඩම කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න දෙන්නන්ගේ හොඳ පාඩමක් මගේ ගෙදරට ආවා. ආවුසෝ සමද කිය. ආවුසෝ කියන්නේ එන්න ඇතුළට කියලා බොහොම ආදරෙන් කියන එක නෙවෙයි. වර ඇතුළට කියන තරහ ගියාම අන්න ඒ වගේ බොහොම සැරෙන් තරහෙන් පරුස වචනයක් හැටියට කී. උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. එතකොට ඒ වගේ කොයිතරම් බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස චෝදන මොනතරම් ප්‍රශ්න ආවා. මේ හැම දෙයකටම බුදුරජාණන් වහන්සේ මුහුණ දුන්නා. ඊළඟට හොඳට මතක තියාගන්න ජීවිතයේ අනිත්‍ය ස්වභාවය විතර හිතන්න. කොයිතරම් ආදරින් අපි ජීවත් වුණත් මොනතරම් ලෝක ගොඩ නැගුවත් අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් දැන් මේ මාස දෙකමාරක් විතර කියපු බණ හොඳට එකතු කරලා ගන්න. කොයිතරම් ආදරින් හිටියත් කවුරු හරි ඉස්සර වෙනවා. ඒක තමයි ජීවිතය. ඒ නිසා මේවා හිතන්න ඕනේ. ඒවා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නේ නැති. තමන්ගේ නෑදෑ පරපුර ඔක්කොම කපලා කොටලා මැරුවා. ශාක්‍ය වංශිකේ ඔක්කොම විනාශ කරා. විදුඩක රජතුමා වෛර දැනගෙන. මේක තමයි ලෝක ස්වභාවය. එතකොට සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් අනේ මගේ අම්මව ධර්මයට ගන්න බැරි වුණා. අනේ මගේ මිනිස්සු අපායයි. උත්සාහ කරනවා ඉතින් බැරි නම් මොනව කරන්නේ? තමන් හරි හිත හදා ගන්න ඕනේ. දැන් බලන්න මේ විදිහට යසෝදරාව බලන්න යසෝදරාවගේ ජීවිතය. යසෝදරාව එතකොට පැවිදි වෙලා රහත් වුණා. රහත් මෙහෙණියක් බවට පත් වුණා. තමන්ගේ ස්වාමියා හැටියට ගිහි ජීවිතේ හිටපු කෙනා සම්මා සම්බුදුරේ. නමුත් තමන්ගේ තාත්තා සුප්‍රබුද්ධ රජතුමා කොහෙද ගියේ? නිරේ ගියා. තමන්ගේ එකම සහෝදරයා දේවදත්ත කොහෙද ගියේ? නිරේ ගියා. ඉතින් තමන්ගේ තාත්තවයි පුතත් රාහුල කුමාරයාට රහත් වුණා. බේර ගන්න පුළුවන් වුණාද? තාත්තවයි සහෝදරයවයි. බෑ. එක එක්කෙනා ගෙනාවු කර්ම වල ස්වභාවය ඒ වගේ. ඒ නිසා හිත හදාගන්න තමන් බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙක් කෙරෙහි ආදරයක් කරුණාවක් තියෙනවනම් ඊ අයට ධර්මයේ දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ අය ධර්මයේ කරා එන්නේ නැත්නම් හදන්නම් බැයි නම් මොකද කරන්නේ? තමන් ධර්මයේ කරා යනවා හිතින් අතහැරලා ජීවත් වෙනවා. එච්චරයි. ඒ නිසා මේ හොඳට මතක තියාගන්න තමන් තනියෙන් යන සංසාර ගමනක් තියෙනවා. නතම් මාතා පිතා කයිල අම්මා තාත්තට බේර ගන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතක අඤ්ඤු නෑදෑයෙකුට ඥාතියෙකුට ඔබ බේර ගන්නත් බෑ. සම්මා පණිහිතං චිත්තං තමන්මයි ධර්මයේ හිත පිහිටව ගන්න තියෙන්නේ. සිය සෝනත් හතෝ කරවන්නේ එතකොට ධර්මයෙන් ඔබ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යනවා. ඒ නිසා ඔය කියපු කරුණු ටික හොඳට මතක තියාගන්න. මතක තියාගෙන කල්පනා කරන්න තමන්ට ඉන්නේ තමන් පමණයි. මට මම විතරයි කියන එක නිතර හිතන්න ධර්මීය එකක්දී. ඒ නිසා හොඳට මතක තියාගන්න සමහර විට අද 100 ගාණක් 1000 ගාණක් හිටියත් හෙට තනි වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා ඒ ස්වභාවය කල්පනා කරලා හිත හදාගන්න අනිත්‍ය ස්වභාවය ගැන මෙනෙහි කරනවා. දැන් මේ කියපු ටික සාරාංශයක් මතකද? එතකොට ඔබේ ජීවිතය තුළ නිතර තියෙන්න ඕන පැතුමක් තියෙනවා. ආසංසා. රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජකුමාරියෙකුට මම කවද්ද රජ වෙන්නේ කියලා හිතේ ආසාවක් පැතුමක් තියෙනවා. ඒ වගේ නිතර හිතන්න ඕනේ කවද්ද මං සෝවාන් වෙන්නේ? කවද්ද මං සතර අපායේ නිදහස් වෙන්නේ? කවද්ද මං මේ දුකින් නිදහස් වෙලා නිවන කරා යන්නේ කියන ආසාව හැඟීම තියෙන ඕන ජීවිතේ. අන්න එතකොට තමයි යා ධර්මයේ කරා යන්නේ. ඊළඟට හොඳට මතක තියාගන්න අපි ඇහැට පේන රූප ඔස්සේ ජීවිතේ නවාතැන් පොළවල් ගොඩ නැගුවට ඒවා විනාශ වෙලා යනවා. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසින් මේවා ගැන හිතලා මනෝලෝක ගොඩනගලා ජීවිතේ නවාතැන් පොළ හැටියට ඒවා ජීවත් වුණාට ඒවා සැනින් විනාශ වෙලා යනවා.
ඒ නිසා මේ අනිත්‍ය කියන එක ලෝක ධර්මතාවයේ කාටවත් වෙනස් කරන්න බෑ. අපි අද ඉන්නවා. දැන් හොඳට කතා බහ කරලා hina වෙලා බණ අහලා යනවා. හෙට උදේ වෙනකොට මැරිලා ඉන්න බෑද? පුළුවන්. ඒක තමයි ස්වභාවය. මේ හොඳට හිටපු මිනිස්සු hina වෙලා විනෝද වෙලා ගිහිල්ලා උදේ ආරංචි වෙන්නේ නැද්ද අසවලා මැරිලා කියලා. පපුවේ අමාරු හරි මොකක් හරි හැදිලා. වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මේ හැම දෙයක්ම නිතර හිතන්න ධර්මයේ හිතන කෙනා තමයි අප්‍රමාදී වෙන්නේ. අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ කරන්නේ. නිතර අටලෝ දහමේදී හිත හදාගන්න උත්සාහ කරන්නේ. අපි මොනතරම් සමාජයට ගැඹුරු ධර්මයේ කතා කරන්නේ. හත් බොජ්ජංග වලින් කතා කරන්නේ සමාජයට. අරහත්ත්වයේ මාර්ගඵල වලින් කතා කරන හැබැයි ප්‍රශ්නයක් දුකක් ආවම හිත හදාගන්න බෑ. පිස්සෙක් වගේ ඊට පස්සේ කටයුතු කරා. අන්න ඒ නිසා අටලෝ දහම ගැන හිතන්න. හිතලා හිත හදාගන්න. ඒ නිසා හැම කෙනෙකුටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ ගෙවිලා අවසන් වෙන්න කලින් අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගෙන පුට්ටස්ස ලෝක ධම්මෙහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ මේ අටලෝ දහම ඉදිරියේ චිත්තං යස්සන කම්පති ඔබේ හිතත් කම්පාවටපත් නොවි අකම්පිත හිතක් ඇති කරගන්න හැම කෙනෙකුටම වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරමු. තීනමන අද දවසේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනෙක් නමෙම මිය පරලෝකීය ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනෙක් නමෙම මිය පරලෝකීය ඥාතීන් ඉන්නවා නම් ඒ අය සිහි කරගන්න මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සපවත් වේවා. මිය පරලෝකීය ඥාතීන් වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටම විශේෂයෙන් දේවරක්ෂිත ස්වාමීන් වහන්සේ ඒ වගේම ඒ දායක සභාවේ පින්වතුන් මේ ධර්ම දේශනා සංවිධානය කරන පින්වතුන් ඒ සඳහා වෙහෙස මහන්සි වෙච්ච කැපවෙච්ච සෑම සියලු දෙනාටම මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණය සැලසේවා. හැම දිනාටම ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. විවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.